समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स लाभो अलाभो अयसो यशो च निंदा प्रशंसा च सुखं च दुःखं एते अनिच्चा मनुजेषु धम्मा असंसता विपरिणाम धम्मातीति කාරුණික ශ්‍රද්ධාකාමී ගුණවත් පින්වතුනි, අපේ පින්වත් පිරිස හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ ලංකාවේ නම් දැසන කැනඩාවේ සන්ධ්‍යා යාමය ඒත් ඉරිදා සන්ධ්‍යා යාමය අපිට සඳුදා වුණාට තාම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සන්ධ්‍යා යාමේ පින්වත් පිරිස කැනඩාවේ ජීවත් වෙන කල්ගරි නගරයේ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අපෙන් ඉල්ලා සිටියා කල්ගරි විහාරස්ථානය මුල් කරගත් දායක සදහැවතුන් සද්ධර්ම දේශනාවක් සිද්ධ කරලා දෙන්නට කියලා. ඒ දායක පිරිස වෙනුවෙන් දිනිති නෝනා මහත්මිය අපට කතා කරලා එම මැතිතුමන් ඒ දෙපළ බොහෝම ශ්‍රද්ධාවෙන් ආරාධනා කර සිටියා ධර්මානුශාසනාවක් කැල්ගරි විහාරය වෙනුවෙන්. දැන් එහි අපේ ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩ සිටින බව අපට දැනගන්නට ලැබුණා. අපේ චන්දානන්ද ස්වාමීන් වහන්සේත් තවත් ස්වාමීන් වහන්සේ නමකුත් වැඩ සිටින බව දැනගන්නට ලැබුණා. ඉතින් උන්වහන්සේලා දෙනමගෙත් අවවාද අනුශාසනා ඇතුව දායක කමිටිය එකේ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් මාසිකව මේ වගේ පින් කටයුතු මේ විහාරස්ථානයේ මුල් කරගෙන මේ කාලේ අන්තර්ජාලයෙන් සිද්ධ කරගෙන යනවා. ඉතින් අද පින්කම සඳහා දායකත්වය අරගෙන කටයුතු කරනවා ඉනෝකා දසනායක මහත්මියත් ඒ වගේම කසුන් දසනායක මහත්මාණන් ඇතුළු ඒ පවුලේ අය. පින්කමේ අරමුණ ජනවාරි මාසේ 13 වෙනිදාට යෙදුණු ජන්මදිනයට
ආශිර්වාද සලසා ගන්නට ඒ වගේම පවුලේ හැමට දරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් තමයි මේ උතුම් පින්කම මූලිකව ඒ ඇත්තෝ සිද්ධ කරන්නේ. ඊට අමතරව තමන්ගේ මියගිය ප්‍රියයන් ඇතුළු මියගිය පින් බලාපොරොත්තු වෙන සියලු දෙනාට පින් අනුමෝදන් වී සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවත් ඉනෝකා දසනායක මහත්මියට සහ එම මහත්මාණන් ඇතුළු පවුලේ පින්වත් පිරිසට තිබෙනවනේ. ඉතින් ඊටාම ශ්‍රද්ධාවෙන් ඊටාම ගෞරවයෙන් යුක්තව මේ උතුම් පින්කම මේ විදියට සූදානම් කරලා අද මම ලංකාවේ වැඩ නොසිටියත් අපේ බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ සිද්ධ කරලා දෙන්නට කියලා Facebook පිටුව ඔස්සේ අපිට ඉල්ලා සිටියේ. ඉතින් එය මං හිතනවා අපේ තිනිති නෝනා මහත්මියගේ මහත්මාණන් විසිනුත් තවත් සජීවීව බුද්ධ පුතුන් ඔස්සේ විකාශනය වෙන වැඩසටහන තවත් ක්‍රමවේද කීපයක් ඔස්සේ Zoom තාක්ෂණය ඔස්සේ ඒ අත්ංගේ YouTube නාලිකාව ඔස්සේ එහෙම ධර්ම සංනිවේදනය මේ වෙලාවෙදිම සිද්ධ කරන බව අපට දැනගන්නට ලැබුණා. අපි ඒ ගැනත් ඉතාම සතුටු වෙනවා. ඉතින් ඒ පින්වත් දායක පිරිසගේ අරමුණු ඒ ආකාරයෙන්ම සඵල වේවා ජන්මදිනය සමරන එම නෝනා මහත්මියට. ඒ වගේම එතුමියගේ ස්වාමි පුරුෂයාණන් ඇතුළු දරුවන්ට ආශිර්වාදයක් යහපතක් වේවා. මියගිය ඒ ඇත්තන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ටත් බණ අහන ඔබ හැම දෙනාගේම ඥාති හිත මිත්‍රාදීන්ටත් විශේෂයෙන්ම මේ උතුම් වූ පුණ්‍ය කර්මයේ ආනිසංස බලයෙන් උතුම් නිර්වාණ ධර්මයම අවබෝධ කරගන්නට ලැබේවා. සුවපත් ජීවිත උදා වේවා කියන සිත ඇති කරගෙන කවුරුත් මෙතැන් ඉඳලා ධර්මානුශාසනාවට අහුම්කම් දෙන්න කියලා අප ඉල්ලා සිටිනවා. පින්වතුනි, අපි මහා මංගල සූත්‍ර දේශනාවේ ඊටාම වටින තවත් ධර්ම මාතෘකාවක් අපි සාකච්ඡා කරන්නටයි ඔබත් එක්ක සූදානම් වෙන්නේ. ඒ තමයි මහා මංගල සූත්‍රයේ එන 35 වන උතුම් මංගල ධර්මය අද අපි සාකච්ඡා කරනවා. ඒ අටලෝ දහමින් කම්පිත නොවීම පිළිබඳව අටලෝ දහමින් කම්පිත නොවීම පිළිබඳව වූ මංගල ධර්මය. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති කියලා මහා මංගල සූත්‍රයේහි වදාළ ගාථාව ඔබ දන්නවා. ඒ ගාථා පාඨය. ඉතින් මම මේ අසුරු කරගෙන කරපු දේශනා විශාල ප්‍රමාණයක් මම දන්නවා අන්තර්ජාලයේ තිබෙනවා. නමුත් අද දවසට අපි මහා මංගල සූත්‍ර දේශනාව නිමා වෙනකම්ම අකණ්ඩව එක් මංගල කරුණු අපි සාකච්ඡාවට ලක් කරන නිසා අද මේ මාතෘකාව නැවත සාකච්ඡා කරනවා. එය ඔබ කලින් ශ්‍රවණය කරලා තිබුණාය කියන එක මත ඔබට මේ වෙලාවේ මේ දේශනාව ශ්‍රවණය කරලා ප්‍රතිඵලයක් ලබා ගන්නට ප්‍රයෝජනයක් ලබා ගන්නට කිසිසේත්ම දුෂ්කර වෙන්නේ නැහැ. මොකද ඔබ මේ වෙනකොටත් කම්පාවෙන් නම් ඉන්නේ. දුකෙන් අසහනෙන් නම් ඉන්නේ. ආඩම්බරෙන් මාන්නෙන් නම් උඩඟුකමින් නම් ඉන්නේ. තණ්හාවෙන් නම් තරහෙන් නම් ද්වේෂයෙන් නම් ක්‍රෝධයෙන් නම් ඉන්නේ. ඉතින් ඔබට මේ වෙලාවෙත් මේ දේශනාවෙන් පිහිටක් තියෙනවා. මේ දේශනාවෙන් ඔබට ලබා ගන්නට ආනිසංසයක් ප්‍රතිඵලයක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ මොකද මම එහෙම සඳහන් කරන්නේ? කම්පා වෙනවා කියලා කියන්නේ හුදු දුක් වෙනවා කියන එක නොවන නිසා. ඒ වචන ඔක්කොම මම පාවිච්චි කළේ ඒකයි. දුකෙන්, වේදනාවෙන්, තරහෙන්, කලකිරීමෙන්, iriසියාවෙන්, මාන්නෙන්, උඩඟුකමින්, නොසන්සුන්කමින් ඔය කොයි විදියට හිටියත්
ඔබ මේ වෙලාවේ ඉන්නේ කෙනෙකුගේ උදෑසන කම්පා වෙලා. තව කෙනෙක්ගේ සන්ධ්‍යා යාමය වෙන්න පුළුවන්. එයත්ොත් කම්පා වෙලා. දැන් මම මේ ජපානයේ දහවල් යාමය. එතකොට මේ වෙලාව තුල මේ රට තුල ජීවත් වෙන කෙනෙක් වුණා. යම්කිසි කෙලෙස් ධර්මයක් නිසා තමන්ගේ సంతානයෙහි යම්කිසි කලඹුණු බවක්, සසල වුණු බවක්, සෙලවෙන සුළු බවක් සහිතව ඉන්නව නම් එය ඇත්ත වශයෙන්ම එය කම්පා වීමක්. ඒ කම්පා වීමක්. කම්පති කියන්නේ සෙලවෙනවා කියන එක. සැලෙනවා කියන එක. එතකොට කම්පති කියන්නේ දුක් වෙනවා කියන එක නෙමෙයි. දුක් වීමත්, ශෝකයටපත් වීම, වේදනාවටපත් වීම, කලකිරීමටපත් වීම, ඒකත් කම්පා වීමේ එක විදියක්. තරහ ගන්න එකත් එක විදියක්. ඊර්ෂ්‍යාවෙන් පීඩා විඳින එකත් එක විදියක්. තණ්හාවෙන් උමතු වෙලා ඉන්න එකත් එක විදියක්. කාමයෙන් ආශක්ත වෙලා ඉන්න එකත් කම්පා වෙන තව විදියක්. ඒ නිසා කම්පා වෙන්නේ හුදෙක්ම මතක තියාගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. කම්පා වෙනවා කියන්නේ දුක් වෙනවා කියන අර්ථයම නොවෙනා බව. ඒක ඊටාම හොඳින් අවබෝධ කරගන්න ඕන. දැන් අපේ බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවක් ඒ සම්බන්ධව මම ඔබට සඳහන් කළා. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා පසංසාච සුඛංච දුක්ඛං ඒතේ අනිච්ඡා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා කියන මේ ධර්මයන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මනුජේසු කියලා කිව්වේ මිනිස්යෝ කෙරෙහි. මිනිස්යොන්ට මේ කියන ධර්මයන් අනිත්‍ය දේවල්, ලාභත් අලාභත් යස අයස නින්දා ප්‍රශංසා සැප දුක කියන මේ ධර්ම මොන ධර්මතාවද? අනිත්‍යතාවයට අයිති ධර්මතා. අනිත්‍යතාවයට අයිති. අනිච්ච බවට පත් වෙනවා. අනිච්ච කියලා කියනකොට මේ පාලියේ තියෙන්නේ සාමාන්‍ය අල්ප ප්‍රාණ ඡයනු තියෙන්නේ අනිච්ච කියනකොට බැඳි අකුරු වල, නැතුව මහ ප්‍රාණ ඡයන්නක් නෙමෙයි අනිච්ච කියනකොට තියෙන්නේ. එතකොට අනිත්‍ය නැත්තම් වෙනස් වෙනවා කියන, නිට්ටය නෑ කියන අර්ථයෙන් තියෙන්නේ. එතකොට අසස්සතා ස්ථිර නොවූ කියනවා. මේ ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා මේ කියන ධර්ම ස්ථිර නෑ. අසස්සතා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා විපරිණාම ධම්මා. විපරිණාම ධම්මා කිව්වේ පෙරළෙන ස්වභාවයන්. අපි පෙරළන්නේ එක අපි කුඹුරු කොටනකොට අපි දැකලා තියෙන්නේ කුඹුරේ පුරන් කොටන අය ඒ පස පෙරළනවා. අන්නේ වගේ මේ ධර්මතාවලත් ස්වභාවය එක විදියකට පවතින්නේ නැහැ. ඒක පෙරළෙනවා. අර මේ ගීතයකත් ඔබ අහලා තියෙන්නේ ලෝකය පෙරලි කාලෙ ගෙවි යයි මරුවා ළඟා වෙනවා පෙරලෙනවා. විපරිණාම ධර්මයටපත් වෙනවා. විපරිණාම ධම්ම කිව්වේ ඒකයි. විපරිණාම ධර්මයන්ටපත් වෙනවා. එනම් පෙරලෙන ස්වභාවයකින් යුක්තයි. එතකොට මෙන්න මේ කියන අනිච්චතාවයට අයිති, ඒ වගේම අස්ථිරතාවයට අයිති, විපරිණාම ධර්මයට අයිති අෂ්ටලෝක ධර්මය මේ වෙනකොට ඔබටත් මටත් මූණ දෙන්න අත්විඳින්න සිද්ධ වෙලා තියෙන ධර්මතා 8ක්. මා ඊයේ දේශනාවේදී ඔබට සඳහන් කළා අපේ තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව රහත් උනත්
රහත් භාවයට පත් වෙලා හිටියත් මේ වෙනකොට මේ අටලෝ දහමට ඒ උත්තමයින් වහන්සේලාටත් නේද? ඒ උත්තමයින් වහන්සේලාටත් ඇත්ත වශයෙන්ම මේ අටලෝ දහම බලපෑමක්. ඒ උත්තමයින් වහන්සේලා ඒ භවය නිමා කරන තාක්කල් එක්වේ ගෞතම බුදුරජාණන් වහන්සේ බවට පත් වුණාට උන්වහන්සේගේ ජීවිතයේ 35 වන වසරේදී තවත් අවුරුදු 45ක් එනම් උන්වහන්සේ උපවත්තන සල්වනයේදී උන්වහන්සේ පරිනිර්වාණ ධර්මයට පත් වෙනකම් උන්වහන්සේ පිරිනුවම් පානකම් ඒ ජීවිතය නිමා කරනකම් උන්වහන්සේටත් මේ ධර්මතා අටට මුහුණ දෙන්න වුණා. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක. විශේෂත්වය මොකක්ද? අප නම් ඔය අට නිසා සමහර වෙලාවට සතුටින් ඉන්නවා. සමහර වෙලාවට දුකෙන් ඉන්නවා. සමහර වෙලාවට ඊර්ෂ්‍යාවෙන් ඉන්නවා. සමහර වෙලාවට තරහෙන් ඉන්නවා. සමහර වෙලාවට ක්‍රෝධෙන් ඉන්නවා. සමහර වෙලාවට මහ වෛරකින් ඉන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේලා හමුවට ඔය ධර්මතා අට උන්වහන්සේලාගේ ජීවිතයටත් අතීත කර්ම විපාක විදියට ඉදිරිපත් වුණාට උන්වහන්සේලා සාමාන්‍ය කෙලෙස් සහිත කෙනෙකු ආකාරයෙහි කම්පණයකට පත් වෙන්නේ නැහැ. මොකද ඒ වෙනකොට උන්වහන්සේලා උතුම් නිර්වාණය සාක්ෂාත් කරලා නිසා. නිබ්බාන සච්චි කිරියාච. උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරපු ඒ උත්තමයෝ අකම්පිතයි. මොන තරම් ලාභ හම්බුණත් රං රිදී මුතු මැණික් ගෙවල් දොරවල් යාන වාහන වස්තු මේවා මොන තරම් දේවල් ලැබුණත් මේවටනේ කියන්නේ ලැබීම් කියලා. මොන තරම් දේවල් ලැබුණත් උන්වහන්සේලා එහි ඇලෙන්නේ, මුසපත් වෙන්නේ, ගැටෙන්නේ, උමතු වෙන්නේ එවැනි තත්වයකට පත් වෙන්නේ නැහැ. සාමාන්‍ය කෙලෙස් සහිත සත්වයා ලාභවලට ඇලෙනවා, මුසපත් වෙනවා, ඒවත් එක්ක ගැටීම් හදා ගන්නවා, දෘෂ්ටි හදා ගන්නවා, මානයන් උපදව ගන්නවා සාමාන්‍ය පෘථග්ජන සත්වයා. නමුත් බුදුරජාණන් වහන්සේ නමක්, උතුම් පසේ බුදුරජාණන් වහන්සේ නමක්, උතුම් මහරහතන් වහන්සේ නමක් නික්ලේශී තත්වයට පත්වෙච්ච සියලුම ඇලීම් ගැටීම් දුරු කරපු එවැනි උතුමෙක් කවදාවක්වත් කිනම් ලාභයක් හම්බුණත් ඒ ලාභවල මුසපත් වෙන්නේ නැහැ. ඒ ලාභවල මුසපත් වෙන්නේ නැහැ. ඒකනේ උන්වහන්සේට ඊටාම රමණීය ජේතවනාරාමය සුගන්ධ කුටියක් විදියට හදලා පූජා කරාට උන්වහන්සේ ඒ ස්ථානයේ යම් ආකාරයකට යම් මනසකින් උපේක්ෂාවෙන් ඉවසලා ඒ ස්ථානයේ පූජා කරපු ඇත්තන්ට පින් සිද්ධ වෙන්න ඕන නිසා, කුසල්වත් වෙන්න ඕන නිසා එහි වැඩ සිටිනවා. නමුත් ඒ උතුම් සිතින්මයි උන්වහන්සේ සමහර වෙලාවට කුඹල් හලක ඉක්ුවේ වලම්පිඟන් හදන තැනක ගොම මැටි ගාපු පිලක උන්වහන්සේ කොළ ටිකක් අතුරගෙන තනකොළ වලින් හදපු ආසනයක උන්වහන්සේ වැඩ සිටින්නේ. ඒ සිද්දෙක් එකයි. අර සුගන්ධ කුටියේ වැඩ සිටින විදියටමයි ඒ සිතින්මයි
ඒ අනුග්‍රහ ඒ අනුකම්පා සහගත කරුණාන්විත සිතින්මයි උන්වහන්සේ තව කෙනෙක් පූජා කරන තනකොළ වලින් හදපු ආසනය සැතපෙන්නේ. සමහර වෙලාවට සමහර ශාලාවක උන්වහන්සේ එක් සිවුරක් තුන් සිවුරෙන් එක් සිවුරක් බිම එලලා ඒ මත සැතපෙනවා. ඒ අතරේ තථාගතයන් වහන්සේ වෙනුවෙන් පූජා කරපු කාමර 500කින් යුක්ත ස්වාමීන් වහන්සේලා උතුමන් වහන්සේලා 500 නමකට වැඩ සිටින්න පුළුවන් විදියට විශාකා මහ උපාසිකාව හදලා පූජා කරපු ඒ උතුම් පූර්වාරාම මිගාරමාතුපාසාද කියලා කිව්වේ. පූර්වාරාම විහාරයේ පළවෙනි ශාසනික පූජාව වෙච්ච වේළුවනාරාම විහාරයේ උන්වහන්සේ වැඩ සිටියේ අර සිවුරක් එලාගෙන ගසක් මුල වැඩ සිටිනවා වගේමයි. දැන් අපේ භාග්‍යවතුන් වහන්සේ අපට යෝජනා කරන්නේ අපට මේ දේශනා ඇතුලේ උගන්වන්නේ ලාභවලදී එවැනි අකම්පිත සිතක් නොසැලෙන සිතක් මධ්‍යස්ථ සිතක් නොගැටෙන සිතක් දියුණු කරගන්න කියලා. එයි ඒ ලාභ යනෝ ක්ෂණයක් පාසා වෙනස් වෙන්න පුළුවන්. අවුරුද්දක් පාසා වෙනස් වෙන්න පුළුවන්. නැත්තම් අවුරුදු 50ක් ගිය තැන වෙනස් වෙන්න පුළුවන්. 100ක් ගිය තැන වෙනස් වෙන්න පුළුවන්. එය අනිත්‍ය ස්වභාවයෙන් යුක්තමයි. හැම ලාභයක්ම අනිත්‍ය ස්වභාවයෙන් යුක්තමයි. ලාභේ රත්තරන් වුණත්, රිදී වුණත්, මුතු වුණත්, මණික් වුණත්, ගේ දොර වුණත්, ඉඩකඩම් වුණත්, යාන වාහන වුණත් ඒවා වෙනස් වෙනවාමයි. විපරිණාම ධර්මයට ඒවා ගොදුරු වෙනවාමයි. ඒවා පෙරලෙන ස්වභාවයකින් යුක්තමයි. එක විදියට නම් කිසිම ලාභයක් පවතින්නේ නැහැ. එතකොට යම් කිසි කෙනෙක් තමන්ට ලැබෙන හෝ තමන් ලබා ගන්න යම් කිසි ලාභයක් නිසා රන් රිදී වේවා, මුතුමැණික් වේවා, මිල මුදල් වේවා, ධන ධාන්‍ය වේවා, යාන වාහන වේවා, ඇඳුම් පැළඳුම් වේවා, ඉඩකඩම් වේවා, යම් කිසි ලාභයක මුසපත් සිතක් ඇති කරගත්තොතින් මුසපත් වෙච්ච කෙනෙක් වුණොතින් ඒ ලාභයක මතක තියාගන්න එයා විඳවන, අසහනයටපත් වෙන, දුකටපත් වෙන, මේ භවයේ පිරිහෙන සංසාර ගමනෙත් මහා විනාශයක් සිද්ධ කරගන්න බොහෝ දේවල් කරගන්න පුළුවන්. ඒකයි ලාභවල උමුතු වෙන්න එපා කියන්නේ. දේවල් ලැබෙනකොට ඒ ලාභයෙන් උමුතු වෙච්ච මිනිස්සු ඒ තමන්ගේ තිබෙන බලපුලුවන්කාරකම් නිසා, ධනයෙන් ධනවත්කම් නිසා මොනතරම් අන් අය පහත් කරන වෙලාවල් පවතිනවද? තමන්ගේ තිබෙන ධනය ගැන කියලා. තමන්ගේ ධනයෙන් මත් වෙලා තමන්ගේ ධාන්‍ය වලින්, යාන වාහන, ඉඩකඩම් ආදී තමන්ට ලැබිලා තියෙන මහා සම්පත් වලින් මත් වෙච්ච අය, උමුතු වෙච්ච අය මොනතරම්නම් අන් අයව පීඩාවටපත් කරනවද? ඔබ බෞද්ධ ධර්මයේ පුහුණු වෙන කෙනෙක් නම් අනිච්චතාවයට යන, විපරිණාමයට පත්වෙන එවැනි සම්පත් නිසා, එවැනි ලාභ නිසා අන් අයව අපහසුතාවයකට පත් කරන, අන් අය පහත් තත්වයකට ඇදලා දාන, අන් අයට අවමන් කරන, අන් අයට නොසලකා හරින ඒ ආඩම්බරකාරී, උඩඟු,
මානසිකත්වයක් ඇති කරගන්න එපා. ඔය කොච්චර දේවල් තිබුණත් අපිට වයසට යන එක නවත්තන්න බෑ. කොච්චර සම්පත් තිබුණත් ලෙඩ වෙන එක නවත්තන්න බෑ. කොච්චර සම්පත් තිබුණත් මරණයට පත් වෙන එක නවත්තන්න බෑ. මොනතරම් භවභෝග සම්පත්, ධන ධාන්‍ය සම්පත් තිබෙන අයගේ දරුවෝ බලා ඉඳිද්දි මිය යනවා. ඒත් සල්ලි වලට තමන්ගේ දරුවන්ට ජීවිත දෙන්න බෑ. තමන්ගේ දරුවන්ගේ ජීවිතය මරණයෙන් ගලවන්න බෑ. තමන්ගේ බිරිඳගේ ජීවිතය මරණයෙන් ගලවන්න බෑ. සැමියාගේ ජීවිතය මරණයෙන් ගලවන්න බෑ. අම්මා තාත්තගේ ජීවිත මරණයෙන් ගලවන්න බෑ සල්ලි තිබුණා කියන එක මත. කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි තියෙන ඕනතරම් යාන වාහන තියෙන අය අසරණ වෙනවා ඒ මිල මුදල් එක්ක තමන්ගේ ප්‍රියයෝ තමන්ගෙන් වෙන් වෙලා යද්දී. තමන් අකමැති දේවල් කොච්චරනම් මහා ධන සම්පත් තිබෙන අයට, මහා භවභෝග සම්පත් ලැබිච්ච අයට මුන්න තරන්නම් තමන් අකමැති දේවල් වලට මුණ දෙන්න සිද්ධ වෙනවද? එනිසා ඔබ හොඳ බෞද්ධයෙක් වෙන්න, හොඳ බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න, තථාගතයන් වහන්සේගේ හොඳ ශ්‍රාවකයෙක්, රහත් නූනත්, දැන් මම රහත් වෙලා නැහැ, මාර්ගඵල ලැබලා නැහැ, මම ධර්මයේ පුහුණු වෙන භික්ෂුන් වහන්සේ නමක්. ඒත් මම උත්සාහ කරන්නේ හැමතිස්සෙම ඒ තථාගත දේශනාව මා තුළ ප්‍රගුණ කරගන්න. ලැබෙන ලාභ නිසා එහි උමතු නොවී ඉන්න. ලැබෙන ප්‍රත්‍යපහසුකම් වල මුසපත් නොවී ඉන්න. ලැබෙන ප්‍රත්‍යපහසුකම් වලින් මාන්නාධික නොවී ඉන්න. ලැබෙන ප්‍රත්‍යපහසුකම් වලින් අනෙත් අයට හිංසා පීඩා කරදර බාධක ඇති නොකර ඉන්න. මට තිබෙන ප්‍රත්‍යපහසුකම් නිසා ඇති කරගත්තු චෛතසික මත පදනම් වෙලා අන් අයට හිංසා පීඩා නොකර ඉන්න. මා උත්සාහ කරන්නේ ඒකට. අඩුම අපට මේ ආත්මේ මාර්ගඵල ලාභියෙක් වෙන්න බැරි වුණත් අපිට මිය යන මොහොත දක්වා ලාභ එක්ක සිහි කල්පනාවෙන් කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන් වුණා. මොන ලාභයටත් අයිති ධර්මතාවය අවබෝධ කරගෙන කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන් වුණා. කොච්චර ලොකු ලාභයක් වුණා ඒ ලාභය විපරිණාම ධර්මයට යටත්ය, අනිත්‍යතාවයට යටත්ය කියන උතුම් අවබෝධය සහිතව ජීවත් වෙන කෙනෙකු බවට පත්වෙන්න පුළුවන් කෙනෙකු බවට අසස්සතා ස්ථිර නෑ කියන එක මේ දේවල් තේරුම් අරන් ජීවත් වෙන කෙනෙකු බවට පත්වෙන්න ඔබට පුළුවන්කම ලැබුණොත්, අවකාශය ලැබුණොත් ඔබ මේ ලෝකෙට සිද්ධ වෙන හානි, අයහපත්, අපරාධ ගොඩක් අඩු වෙයි. අපේ මේ ලෝකෙට වෙන විනාශ, අපරාධ ගොඩාක් අඩු වෙයි මේවා වෙනස් වෙන දේවල් කියලා තේරුම් අරන් හිටියොත්. පුංචි කාලේ ඉඳලා ඔබේ දරුවන්ට තෝරලා දෙන්න උත්සාහ කරන්න මොන දේ ලැබුණත් උඩඟු වෙන්න එපා කියලා. මාන්නේ හදාගන්න එපා කියලා. Tamanට තියෙන දේවල් මත අනිත් අයට තියෙන දේවල් දිහා බලලා අනිත් අයව පහත් කරන්න එපා කියලා. අනිත් අයට නොසලකා ඉන්න එපා කියලා. අනිත් අයට Tamanට දේවල් ලැබෙන්න හිංසා කිරීම කරන්න එපා කියලා ඔබේ පොඩි දරුවන්ට කියලා දෙන්න. රහත් වුණාම 100% ඔබත් මමත් මේ දේවල් ප්‍රගුණ කරගනිවි. ඒත් රහත් වෙනකන් වුණත් අපිට රහත් වෙන්නත් පුහුණු වෙන්න තියෙන්නේ මේ ධර්මනේ. අපි පුළුවන් තරම් අපේ හිත ලාභ නිසා මුසපත් වෙලා, උඩඟු වෙලා, මානාධික වෙලා, දෘෂ්ටි හදාගෙන
බොරු මනස්කාත ලෝකවල අපි හිර වෙලා අපිට ලැබෙන ලාභත් එක්ක අපි වල්මත් වෙලා කටයුතු කරන අය වුණොත් ඒකෙන් අපේ මේ ලෝකෙට විතරක් හානි කරගන්නව නෙමෙයි. අපේ පරලෝක ජීවිතයටත් අපි හානි කරගන්න අය බවට අනිවාර්යයෙන්ම පත් වෙනවා. ඒ නිසායි ඔබට කරුණාවෙන් යෝජනා කරන්නේ ඔබ මේ ධර්මතාවන්හි කලබල නොවී ඉන්න කියලා. පුංචි කාලේ ඉඳලම පුරුදු වුණොත් පුහුණු වුණොත් තරුණ විය වෙනකොට මොන්න තරන්නම් උසස් ප්‍රබුද්ධ මිනිස්සෙක් හැදෙයිද? අඩුම තරුණ වියේදී හරි ඒ ටික පුහුණු වුණොත් ලාභ නිසා උටඟු නොවී ඉන්න, ලාභ නිසා තණ්හාවෙන් මුසපත් නොවී ඉන්න තරුණ වියේදී හරි පුරුදු වුණොත් පුහුණු වුණොත් මතක තියාගන්න ඒ ඇත්තෝ මැදි වියේදී වයෝ වෘද්ධ සමයේදී බොහෝම ගුණවත් අය බවට පත් වෙයි. ඒ පුහුණුව තමයි ඒ යහපත් සත්පුරුෂ මිනිස්යාව නිර්මාණය කරන්නේ. ඒ උසස් උදාර මිනිස්යාව නිර්මාණය කරන්නේ. එින්ද ඔබේ ගැන ඔබේ ගැඹුරු අවධානය යොමු කරන්නට කියලා මම ඔබට මෙත් සිතින් යෝජනා කරනවා. ඊළඟට අලාභ කියන ඒවා. දැන් අපිට එක්කෝ සමහර වෙලාවට ලැබිච්ච වස්තුව වියදම් වෙලා නැති වෙලා යනවා. එහෙම නැත්නම් අපිට ලැබෙන්න තියෙන දෙයක් නොලැබිලා යනවා. ලැබෙන්න තියෙන දෙයක් නොලැබිලා යනවා. එක්ක ලැබිච්ච වස්තුව වියපැහැදම් වෙලා යනවා. එහෙම නැත්නම් සොර සතුරන්ගෙන්, ගින්නෙන්, වතුරෙන් අපේ දේවල් නැති වෙලා යනවා. මම දැක්කා පසුගිය දවසක ලංකාව ගැන එළි දක්වපු එක සමීක්ෂණ වාර්තාවක සඳහන් කරනවා මිලියන 3ක විතර ජනතාවක් පසුගිය කාල පරිච්ඡේදය තුළ වසරක විතර කාලය තුළ ගංවතුර සහ නියඟය නිසා අවතන් තත්ත්වයට පත් වෙලා ඉන්නවා කියලා. අවතන් වෙලා ඉන්නවා ලක්ෂ 30ක් විතර. විශාල පිරිසක්. ඒ කියන්නේ අවතන් වුණා කියන්නේ ඒගොල්ලන්ට යමක් තිබිලා නැති වෙලා තියෙනවා. යමක් තිබිලා නැති වෙලා තියෙනවා. යම් ශක්තියක ඉඳලා ඒගොල්ලෝ ඒක අහිමි වෙච්ච පිරිසක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඔබ අවබෝධ කරගන්න. අලාභ කියන ඒවා තියෙන දේවල් නැති වෙලා වෙන්නත් පුළුවන්. ලැබෙන්න નિયમિત දෙයක් නේ. ලැබෙන්න નિયમિત දෙයක්. ලැබෙන්න ඔන්න මෙන්න තිබිච්ච දෙයක් නොලැබී යාමක් වෙන්නත් පුළුවන්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරනවා ඒ කිසිවක් ගැන ඔබ කම්පාවට පත් වෙන්න එපා කියලා. කලබලයට පත් වෙන්න එපා කියලා. එයයි ඒ හැම දෙයක්ම අනිත්‍යතාවයටයි තියෙන්නේ. අලාභත් අනිත්‍යතාවයටයි තියෙන්නේ. අලාභ කියන එක සදාකාලිකවම එකම විදියට තියෙන දෙයක් නෙමෙයි. දේවල් නොලැබීම කියන එක, අහිමිවීම කියන එක එකම විදියට තිබුණු දෙයක් නෙමෙයි කාගේවත් ජීවිතේ. දේවල් නැති වී යාම විතරක් නම් කෙනෙකුට උනේ එයාද ජීවත් වෙන්න විදියකුත් නැහැනේ. ඔක්කොම දේවල් නැති වෙලා ගිහිල්ලා අතපයක් නැති වෙන්න එපේ. අස්කන් නාසා ආදියත් නැති වෙලා යන්න එපේ. කෙනෙකුට තිබුණේ නැති වී යාම විතර නම් උප්පත්තියේ ඉඳලා. ඒ හින්දා ඔබ හොඳට තේරුම් ගන්නට, ඔබ හොඳට අවබෝධ කරගන්නට නැති වී යාම කියන එක විතරක් නැත්තම් අලාභ කියන එක විතරක් මේ ලෝකේ කාටවත් එහෙම වෙන්නේ නැහැ. අලාභත් වෙනස් වෙනවා.
ඉතාම දුර්භාග්‍ය සම්පන්න කාල පරිච්ඡේද තියෙනවා. ඕනම රටක, ඕනම පළාතක, ඕනම ගමක, ඕනම පවුලක මහා අවාසනාවන්ත කාල විදියට පේන මහා අලාභදායි බොහෝ දේවල් විනාශ වෙන කාල පරිච්ඡේද අපි දකිනවා අපේ ජීවිතවල. අපි කාටත් ගෙවපු ජීවිතේ එවැනි කාල පරිච්ඡේද තියෙනවා. ඒත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එවැනි කාල පරිච්ඡේද ඔබගේ ජීවිතයට එනකොට ඒව නිසා ඔබ හීනමානෙ ඇති කරගන්න එපා. හීනමානෙ. ද්වේෂය, ක්‍රෝධය ඇති කරගන්න එපා. ඊර්ෂ්‍යාව, වෛරය ඇති කරගන්න එපා. තව අකුසල් වෙනවා එතකොට. තවත් විනාශ වෙනවා එතකොට. අහිමි වෙනකොට කල්පනා කරන්න කොහොමත් හැම දෙයකටම අයිති ධර්මයක් වෙනස් වීම. තියෙන දේවල් නැති වෙනවා. ඒක නවත්තන්න බෑ. අලාභ නොවුණු කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා නැහැ. හැමෝටම දේවල් අහිමි වෙලා තියෙනවා. මගෙත් දේවල් තිබිය යුතු කාලේ තිබිලා දැන් ඒක නැති වෙමින් යනවා. ඒක සීකල්පනාවෙන් නුවණින් දකින්න ඕනේ හි තියෙන ධර්මතා. ඒක ධර්මතාවයක්. කොයි තිබුණු දෙයක වුණත් ඒ තිබුණු ස්වභාවය වෙනස් වෙනවා. ඔබ හදාගත්තු ලස්සන ස්වර්ණාභරණයක රත්තරන් වලින් හදපු යම් කිසි ආකාරයක ආභරණයක ඒකේ පැහැය සදාකල් එක විදියට තියෙනවද? ඔබ පළඳින මැණික් ගල් වල එහි දීප්තිමත් බව හැමදාම එක විදියට තියෙනවද? ඒක ලැබිච්ච දවසේ පළමුවෙන් ගත්තු දවසේ තිබිච්ච ඒවා ටික ටික වෙනස් වෙන්නේ නැද්ද? ඒ ලැබුණු දේනේ අහිමි වෙන්නේ. ඔබ ගත්තු ඇඳුම්, ඔබගේ මේ ශරීරය, ඔබගේ හිතට දැනිච්ච දේවල් මේ හැම දෙයක්ම වෙනස් වෙලා යනවනේ. හැම දෙයක්ම. කිසිම ලැබුණු දෙයක් සදාකාලිකව එක විදියට තිබිලා නැහැ. එහෙනම් කොහොමද අහිමි වෙන දේවල් නැත්තම් අහිමි වීම කියන ඒවා සදාකාලික වෙන්නේ? ඒවත් වෙනස් වෙනවා. ඒවත් අනිත්‍යතාවයට යනවා. ඒවත් විපරිණාමයට ලක් වෙනවා. ඒ නිසා ලාභ වල මුසපත් වෙන්න හොඳ නෑ වගේමයි අලාභ වලත් මුසපත් වෙන්න හොඳ නෑ. ලාභ නිසා මාන්නය හදාගන්න හොඳ නෑ වගේමයි අලාභ නිසා තීනමානය වගේ පහත් අකුසල සිතුවිලි හදාගන්න හොඳ නෑ. ඒක හොඳට අවබෝධ කරගන්න. ඔබට සැනසෙල්ලෙන් ඉන්න ඕන නම්, ඔබට සාමකාමී මනසකින් ඉන්න ඕන නම්, ඔබට තෘප්තිමත් බවකින් හැම වෙලාවකම සිනාමුසු මූණකින් ඉන්න ඕන නම්, මධ්‍යස්ථ සිතකින් ඉන්න ඕන නම් දේවල් අහිමි වෙන බවත් අවබෝධ කරගෙන ඉන්න. භාග්‍යවතුන් වහන්සේටත් මහරහතන් වහන්සේලාට බොහෝ දේවල් ලැබුණා වගේමයි ලැබුණු දේවල් අහිමි වෙනු වෙලාවල්, කිසිම දෙයක් නොලැබුණු වෙලාවල් තිබුණා. වේරංචාවේ ගත කරපු වස් කාලේ යව කියලා ධාන්‍ය වර්ගයක් ඊටාම ඔය අශ්වයින්ට වගේ දෙන සත්තුන්ට දෙන ධාන්‍යයක් තමයි 3 මාසයක් පුරා වළඳලා තියෙන්නේ. ඊළඟට පාරිලෙය වනේ ගත කරද්දී ඒ වස් කාලය කියන්නේ වර්ෂා කාලය. වළඳින්ට දෙයක් පූජා කරලා තියන්නේ අර පාරිලෙය හස්තියත් තවත් වඳුරෙකුත් එම සත්තු විසින් පූජා කරපු දේවල් වළඳලානේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. හැබැයි උන්වහන්සේට මහා සිටුවරු පූජා කරපු දානවලට, මහා රජවරු පූජා කරපු දානවලට යන්නත් ලැබුණා. හැබැයි සතෙක් සීපාවෙක් ගෙනල්ලා දෙන වතුර ටිකක් පළතුරු ගෙඩියක් වළඳලා වැඩ ඉඳපු වස් කාල තියෙනවා.
රළු ආහාර සල්පයක් වළඳලා වැඩ ඉඳපු වස්කාලා තියෙනවා. ඉතින් අපේ බුදුහාමුදුරුවන්ගේ ජීවිතෙන් අපිට පණිවුඩයක් ලැබෙනවා. ඒ තමයි ඒ පණිවුඩය තුළ අපිට කියනවා ලාභත් වෙනස් වෙනවා, අලාභත් වෙනස් වෙනවා. ළඟට යසස සාමාන්‍යයෙන් අපි අර්ථකථනය කරගන්නේ කීර්තිය කියලා. ඒක ධර්මයේ තවදුරටත් විස්තර කරන ඔය පරිවාර ජනයා ඉන්න ගතිය කියන එක. විශාල වශයෙන් දුවා දරුවෝ සහෝදර සහෝදරියෝ ඥාති හිත මිත්‍රාදීන් ඒගොල්ලෝ පිරිලා එහෙම ඉන්නවට තමයි මේ කීර්තිමත් යසස සහිත ජීවිතයක් තියෙනවා කියන්නේ. අයස කියලා කිව්වේ ඒගොල්ලෝ අහිමි වෙලා යන එක. ඔය ධර්මතා දෙකත් මේ ජීවිතේ නෝ. අම්මලා තාත්තලා දරුමල්ලු පිරිවරාගෙන ඉන්න කාලා තියෙනවා. මහා යසස් ඇති දුවා දරුවෝ පරිවාර ජනයා සේවක සේවකාදීන් යාළුවෝ මිත්‍රයෝ හිතවතුන් අනුගාමිකයෝ එහෙම ඉන්න මහා යසසින් පිරුණු මහා කීර්තිමත් වාසනාවන්ත කාල පරිච්ඡේද ඔබ ගෙවලා ඇති. ඒ වගේමයි දවසකට කෙනෙක් දකින්න නෙමෙයි දුරකථන ඇමතුමක්කින්වත් ඔයාට කොහොමද කියලා අහන්න කෙනෙක් නැති දවසුත් ඔබේ ජීවිතේ එනවා. අපේ ජීවිතේ එනවා. අපි ඔය පරිවාර ජනයාට මුසපත් වෙන්න හොඳ නැත්තේ ඒකයි. දූ දරුවෝ හදන්න ඒත් ඔවුනුත් අනිච්චතාවයට විපරිණාමයට අස්ථිරතාවයට අයිති අය බව දැනගෙන දුවා දරුවෝ හදන්න. යාළු මිත්‍රයෝ එක්ක ගනුදෙනු කරන්නට ඒත් ඔවුනුත් අර ධර්මයට අයිති කියලා තේරුම් අරගෙන ගනුදෙනු කරන්න. නෑදෑයෝ හිතවතුන් ශ්‍රාවකයෝ හැම කෙනෙක්ම දැන් ඉන්නවා බුද්ධ පුතුන් පිටුවේ 10,000ක්. මං නිතර මේ පිටුව පවත්වගෙන යන ඒ හර්ෂ දරුවා ඇතුළු ඒ අපේ දරුවන්ට මතක් කරන එකක් තමයි අපේ බුද්ධ පුතුන් පිටුවේ එක මිනිස්සෙක්වත් බණ අහන්නේ නැති දවසකුත් උදා වෙන්න පුළුවන් කියලා දැනගෙන ඉන්න. ඒ ප්‍රතික්ෂේප කරන දවසකුත් අපේ ජීවිත කාලේ එන්න පුළුවන්. ඒකත් දැනගෙන ඉන්න. නොඑන්නත් පුළුවන්. එන්නත් පුළුවන්. නොයයි කියලා හිතන් හිටියොත් එහෙම වෙන එකක් නැහැ. 10,000 20,000ක් වෙයි. 50,000ක් වෙයි. 100,000ක් ඉන්න පිටුවක් වෙයි. මනස්ගතවල අපි පැටලුණොත් දුක් විඳින්නේ වේදනාව විඳින්නේ මිනිස්සු මේ පිටුව අතහැරියොත්ද නැත්තම් මේ පිටුව අතාරින්නේ කන්නේ තව වැඩි වෙයි කිය මනස්ගත හීන ලෝකවල ඉඳපු හින්දාද? අපි දැනගෙන ඉන්න ඕන පරිවාර ජනයා ඉන්නවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. කිසිම කෙනෙක් හදපු දරුවෝවත් තියාගන්න බැරි නම් Facebook එකේ ලයික් කරපු අය අයින් වෙන එක අහන්න දෙයක්ද? ඔබ හදපු දරුවෝ ඔබ ඒ වසඟේ තියාගන්න පුළුවන්දනේ? ඔබ විවාහ වුණු ආදරය කරපු අය ඔබෙන් වෙන් වෙලා ගියපු අවස්ථා කොච්චර තියෙනවද? එහින්දා පිරිවර ඉන්නවා එහෙම කියලා උමතු වෙන්න එපා. ඉන්න අයත් එක්ක සිහි කල්පනාවෙන් ඉන්න. ඉන්න අයත් එක්ක කරුණාවෙන් මෛත්‍රියෙන් යහපත් සිතකින් කටයුතු කරගෙන යන්න. එච්චරයි. නැති දවසට එදාට කල්පනා කරන්න මට විවේකයක් හම්බුණා කියලා. එච්චරයි. එතනින් එහාට ඒක හිතන්න දෙයක් නැහැ. දරුවෝ
ඉන්නකොට ඒගොල්ලොන්ගේ වැඩ කටයුතු කරලා දෙමින් කරුණාව පුහුණු කරගන්න, මෛත්‍රිය දියුණු කරගන්න, මුදිතාව උපේක්ෂාව දියුණු කරගන්න ඔබට අවස්ථාවක් ලැබෙනවානේ. එතකොට යම්කිසි විදියකින් ඒ අය ඔබගෙන් අයින් වෙලා විදේශ රටවල් වලට ගියොතින්, වෙන පළාත් වලට ගියොතින්, ආවාහ විවාහ වෙලා කෝල් එකක්වත් දෙන්නේ නැති මට්ටමට ආවොතින් එදාට කල්පනා කරන්න ඕනේ කොහොමද? එදාට කල්පනා කරන්න ඕනේ මට මහා ලාභයක් වුණා. දැන් මට හොඳට විවේකයේ තියෙනවා. අර අපිට වෙන්නේ අපිට පිරිස් ඉන්නකොට අපි උමතු වෙනවනේ. අපිට පිරිස් ඉන්නකොට අපි උමතු වෙනවා. එයාත් එක්ක මත් වෙලා දවස් ගත කරනවා. ඒ අයගේ ඒ අශෝරාවය එක්ක අපිට එළි වෙනවා, රෑ වෙනවා, දවස් යනවා, ඉරහඳ පායනවා, පේන්නේ නැහැ. එහෙම මහා පිරිස් එක්ක ජීවත් වෙන කට්ටිය ඒගොල්ලෝ එක වෙලාවක ඒ අය දාලා ගියොතින්, අතහැරියොතින්, මගහැරියොතින් පුදුම වේදනාව විඳිනවා. පුදුම විදියට දුක් විඳිනවා. ඕනම කෙනෙක් එක්ක සිහි කල්පනාවෙන් ජීවත් වෙන්න. ඒත් මම ඔබට යෝජනා කරනවා හිත අඩුම හදාගන්න. ඇතුවත් ඉන්න පුළුවන්, නැතුවත් ඉන්න පුළුවන් කියන තැනට. ඉන්න කොටත් ඉන්න පුළුවන්, නැති කොටත් මට ඉන්න පුළුවන් කියන තැනට. නැත්නම් එක එක්කෙනා මැත්තේ යැපෙන්න ගිහිල්ලා, එක එක්කෙනා මැත්තේ දවසේ සතුට තීරණය කරන්න ගිහිල්ලා, එක එක්කෙනා මැත්තේ දවසේ සැනසෙල්ල තීරණය කරන්න ගිහිල්ලා, එක එක්කෙනා මැත්තේ දවසේ ප්‍රීතිය සොම්නස තීරණය කරන්න ගිහිල්ලා හැමදාම වෛර කරයි විඳවයි ඉන්න මිනිස්සෙක් වෙන්න එපා. මේ ලැබපු මනුෂ්‍ය ආත්මේ යන්න පුළුවන් උපරිම ආධ්‍යාත්මික ජයග්‍රහණ කරා යන්න. හිත හදන්න පුළුවන් උපරිමයෙන් ඔබේ හිත හදාගන්න. හැමෝටම උදව් කරන්න. හැමෝටම කරුණාවෙන් උපකාර කරන්න. ඉගෙන ගන්න දරුවෝ ඉන්නවනම් උගන්වන්න. විවාහ ජීවිතයක් ගෙවනවා නම් විවාහ ජීවිතයේ ගෙවන ඔබේ අනිකාට ආදරය කරන්න, කරුණාවන්ත වෙන්න, උදව් උපකාර කරන්න, ඉදිරියට යන්න ශක්තිය දෙන්න. ඒ ඔක්කොම කරගෙන යන්න. ඒත් මම ඔබට යෝජනා කරනවා නැතුව බැරි කියන තැනට එන්න එපා. නැතුව බෑ කියන තත්ත්වයට ආවොත්, නැති වුණොත් මං ඉවරයි කියන තත්ත්වයට ආවොත් ඔබ විඳවනවා. එතනින් ගැලවෙන්න තමයි ඔබට මේ බුද්ධ දේශනාව මා ඉදිරිපත් කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ උතුම් කාරණාව ඔබට අවධාරණය කරන්නේ අන්න ඒ හේතුව නිසා. හදාගත්තු හිත විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. හදාගත්තු හිත විතරයි. කොච්චර ආය හිටියත් අන්තිමට ඔබට පිහිට වෙන්නේ ඔබ හදාගත්තු හිත විතරයි. ඒ හින්දා ඒක කල්තියා කරගන්න. අපිට නම් ඉතින් ඕවා වෙන එකක් නෑ, අපේ අය එහෙම කරන එකක් නෑ. ඔව් කරන එකක් නෑ. ඒත් නොකරාවිමයයි කොහොමද කියන්නේ? කවුරු ගැනද සහතික දෙන්න පුළුවන්? මොනව ගැනද එහෙම නිශ්චිත දේවල්නේ? නිශ්චිත නිගමන, සදාකාලික නිගමන එන්න පුළුවන් මොනව ගැනද? එහෙම එන්න පුළුවන් නම් අපේ බුදුහාමුදුරුව අපිට කියයිද හැම ලාභයක්ම, හැම අලාභයක්ම, හැම යසසක්ම, හැම අයසක්ම වෙනස් වෙනවා කියලා. මම නම් මේ ලෝකේ ඒ තථාගතයන් වහන්සේගේ වචනය අර වෙන වචනයක් මම විශ්වාස කරන්නේ. ඒ වචනේ තමයි වචනේ. හැමදේම විපරිණාම ධර්මයට ලක් වෙනවා. හැමදේම අනිත්‍යතාවයට ලක් වෙනවා. ඒක තමයි යථාර්ථය. ඒක තමයි ඇත්ත. සිය විදියකින් කල්පනා කළත්, දහස් ආකාරයකින් කල්පනා කරත් අන්තිමට ඇත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක විතරයි. වෙනස් වෙනවා.
ඒක අවබෝධ කරගෙන ඉන්න අය සැනසෙල්ලෙන් ඉන්නවා. ඒක දැනගෙන ඉන්න අය විඳවන්න නැතුව ඉන්නවා. ඒක තේරුම් අරන් ඉන්න අය සතුටින් ඉන්නවා. හැම දෙයක් එක්කම සී කල්පනාවෙන් මධ්‍යස්ථ සිතින් අකම්පිත සිතින් කලබලයක් නැතුව වැඩ කරනවා. පයින් යන්න තියෙන දවසට පයින් යන්නත් පුළුවන්. හොඳ වාහනයක් තියෙන දවසට එදාට ඒකේ යන්නත් පුළුවන්. බස් එකේ යන්න වෙන දවසට ඒකේ යන්නත් පුළුවන්. ඕන දෙයකට හිත පුහුණු වෙනවා. ඕන දෙයකට. ඔය ගොඩාක් බුද්ධ ආගම හරි පටලවල තේරුම් අරන් තියෙන තැනක් තියෙනවා. ඒ තමයි මේ ගොඩාක් අය හිතනවා මේ දැන් මේ ධර්මය අවබෝධ වුණාම ඒ උතුම් ප්‍රඥාවක් Taman තුල ඇති වුණාම නික්ලේශී වුණාම මේ හිඟන්නෝ වගේ පෙරේතයෝ වගේ ජීවත් වෙන්න ඕනේ. මේ මොකක්වත් පාවිච්චි කරන්නේ ඔහොම සිතුවිලි ටිකක් මම දන්නේ මොන හේතුවකට මිනිස්සුන්ගේ ඔළුවට ගිහින් තියෙද්ද කියලා කොහොම ගියාද කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි ඒක නෙමෙයි බුදුදහම කියන්නේ. බුදුදහම කියන්නේ ඕනම භෞතික ලෞකික සම්පතක් වෙන්න පුළුවන්. ඒකේ මුසපත් නොවුණු කෙනෙක් විදිහට ජීවත් වෙන්න. ඒව තියෙනවා නම් සීකල්පනාවෙන් පරිහරණය කරන්න. භෞතික මෙවනම් ඒව ගැන පූර්ණ අවබෝධයෙන් ඉන්න. හැබැයි ඒව නිසා මාන්නය හදාගන්න එපා. ඒව නිසා උඩඟු වෙන්න එපා. ඒව ගැන දෘෂ්ටි හදාගන්න එපා. දුක් විඳින්න වෙන්නේ එතකොට. විඳවන්න වෙන්නේ එතකොට. ඒ කියන්නේ ඇඳුමෙන්, ගෙදරින්, යාන වාහන වලින් කාගේවත් උසස් බව පහත් බව මනින්න පුළුවන්ද? කාගේවත් ආධ්‍යාත්මයේ දියුණුවද නැද්ද කියලා මනින්න පුළුවන්ද? එහෙම මනින්න බෑ. එහෙම මනිනවා නම් ඒක තථාගත ධර්මයට අනුව කරන නිගමනයක් මැනීමක් නෙමෙයි. ඒක හොඳට අවබෝධ කරගන්න. වැදගත් ඔබ ඒ දේවල් වලට මනසින් වටිනාකම් දීදී ඉන්නවද? මනසින් වටිනාකම් දීදී ඉන්නවද? ඒවයි මානසික වහලෙද්ද? එතනයි එතන වැදගත් කාරණේ වෙන්නේ. ඒ නිසා මම ඔබට මෙත්සිතින් යුක්තව කරුණාවෙන් යුක්තව යෝජනා කරනවා. ඔබ හොඳ බෞද්ධයෙක් විදියට, ඔබ හොඳ උතුම් බුදුදහම ප්‍රගුණ කරන කෙනෙකු විදියට ඔබ අවබෝධ කරගන්නට ඔබේ ජීවිතේ ඔබේ තථාගතයන් වහන්සේ වදාළේ කුමක්ද? ඒ කිසිවෙකක මුසපත් වෙච්ච කෙනෙක් වෙන්න එපා කියන එක. කිසිවක ඇලුණු ගැලුණු කෙනෙක් වෙන්න එපා කියන එක. කිසිවක මත්තුවෙක් වෙන්න එපා කියන එක. නැතුව ධර්මයක් අවබෝධ කරගත්තට පස්සේ ඔහේ ඉන්න කියලා එකක් නැහැ. ඔක්කොම දේවල් කාට හරි දීලා දාන්න කියලා. දීලා පන්සල් වලට පූජා කරලා දාන්න. නැත්තම් අනාථ නිවාස වලට දීලා දාන්න කියලා එකක්. එහෙම එකක් නැහැ. ඒ පූජා කරන ඒවා පූජා කරගන්න. ඔබට දේවල් අවබෝධ වුණාම ඔබ ඒවයේ වසඟ නොවි ජීවත් වෙන්න තියෙන දේවල් වල. එතකොට ඒවයි දම් දෙන්නත් පුළුවන්, පරිහරණය කරන්නත් පුළුවන්, ඕන වෙලාවක දාලා යන්න හිත හදා ගන්නත් පුළුවන්. එතනයි ඒ අවබෝධයටපත් වීම කියලා කියන්නේ. අකම්පිත වීම කියන්නේ. නොඇලීම කියන්නේ. දැන් දීලත් නොඇලීම කියන එක දිනු වෙච්ච නැති අය ඉන්න පුළුවන්. දීලා ඒත් හැබැයි ඇලිලා. මේ දුන්නාය පරිත්‍යාග කළාය එහෙම කියලාම නොඇලීම දිනු වෙලා නැහනේ. දීලා කුල කිය ඉන්න අය කොච්චර ඉන්නවද? මොනතරම් ඉන්නවද එහෙමයි? දීලා පස්සේ බැන අයිතිවාසිකම් කිය රණ්ඩු කර ඉන්න අය කොච්චර මේ ලෝකේ ඉන්නවද? සාවබෝධ කරගන්න. මේ හැම දෙයක්ම අනිත්‍ය දේවල්. ලාභත් අලාභත් යසායසත් ඊළඟට ඔය නින්දා ප්‍රශංසානේ. නින්දා ප්‍රශංසා හොඳ කියන ඒවා, වර්ණනා කරන ඒවා, කවි කියන ඒවා, ගී කියන ඒවා, අපි ගැන, ඔබ ගැන ඔක්කොම වෙනස් වෙන දේවල්. අර
නන්දාමාලිනී මහත්මියගේ ගීතයක තියෙන්නේ ඉසුරින් කිත් යසසින් බබලනදා ඔබගේ බැනුමත් ගීයක් වේ. ඉසුරින් කිත් යසසින් පිරිහුණුදා සිනාසුනත්තය වරදක් වේ. මොන තරම් මේ සත්‍ය දේවල්දනේ. ඒ ඔය තථාගතයන් වහන්සේගේ ධර්මය නේද ඒ තියෙන්නේ. ඒ ගීපදවල තියෙන්නේ තථාගත ධර්මය මම නම් දකින්නේ ඒකේ. මහා සම්පත් කීර්තිය යසස පිරිවර ජනයා ඉන්නකොට අපි බැන්නත් හරි හොඳයි. අපේ බැනුනුත් මීපැණි වගේ. හැබැයි අරව ටික නැති වෙලා යනකොට පිරිස අඩුයි කියලා තේරෙනකොට නේද? පිරිස අඩුයි කියලා තේරෙනකොට ධනෙ අඩුයි කියලා තේරෙනකොට එදාට මොනවද? hina වුණත් වැරදි. ඒක තමයි මේ ලෝකේ හැටි. hina වුණත් වැරදි. එහෙනම් කවදාවත් ඔබට ලැබෙන ප්‍රශංසාවල මුතු වෙන්න එපා. මොකද එතකොට හැමදාම ප්‍රශංසා හොයන්න පටන් ගන්නවා. නින්දා එනකොට තරහෙන්, ද්වේෂෙන්, ක්‍රෝධෙන් ඒවා යොමුතු වෙන්නත් එපා. එතකොට හිතනවා හැමදාම මෙහෙම තමයි කියලා. කිසි හොඳක් නැහැ, ප්‍රශංසාවක් නැහැ, ආදරේ නැහැ. මට කවුරුත් අගය කිරීමක් නැහැ. විඳවනවා. හොයන්න එපා. හොයන ඒවාම තමයි නැති වෙන්නේ අපිට. හොයන්න නැතුව ඉන්න. ලැබෙන දේ සතුටින් බාර ගන්න. දීපු දේ ගැන සතුටින් ඉන්න. සනසිල්ල ඕන. තථාගතයන් වහන්සේ වදාළ විදියට සූපත් සිතකින් ජීවත් වෙන්න ඕන. නිවුණු දැමුණු සිතකින් ජීවත් වෙන්න ඕන. සුඛංච දුක්ඛං. ලෞකික සැප ඔය ඊළඟට මේ කය නිසා, හිත නිසා මේ විඳින දුක්, මේ හැම දෙයක්මත් අනිත්‍යතාවයට අයිති. සුඛ දුක්ඛ කියන දෙකත් වේදනාවන් දෙකක්නේ. සුඛ දුක්ඛ කියන්නේ සුඛ වේදනා, දුක්ඛ වේදනානේ. වේදනාවලට අයිති ධර්මයේ මොකක්ද? විපරිණාම, අනිච්ච, අනාත්මනේ. අනත්ත ඔය කියන ධර්මතාවලට අයිති නැති සුඛ වේදනාවක් තියේද? ඔය කියන ධර්මතාවලට අයිති නැති දුක්ඛ වේදනාවක් තියේද? අදුක්ඛම සුඛ වේදනාවක් තියේද? ඔය සියලු වේදනාවන් ඔය කියන ධර්මයන්ට අයිති. එහින්දා ඔය ධර්මතා අටෙන් තමයි අපේ හැම දවසක්ම ගත වෙන්නේ. ලාභ අලාභ එක්ක, කීර්ති අපකීර්තිය නැත්නම් යස අයස එක්ක, ඊළඟට නිന്ദා ප්‍රශංසා එක්ක, සැප දුක එක්ක අවබෝධයෙන් ජීවත් වෙන්න. තේරුම් අරන් ජීවත් වෙන්න. තථාගතයන් වහන්සේ වදාළ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය, ඒ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්න. මේ හැම දෙයකම තියෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ධර්මතා බව නුවණින් තේරුම් ගන්නට බලන්න. සැනසෙල්ලින්න පුළුවන්. කාටවත් වෛර කරන්න නැතුව, ක්‍රෝධ කරන්න නැතුව, රණ්ඩු වෙන්න නැතුව, මරා ගන්න යන්නේ නැතුව සැනසෙල්ලින්න පුළුවන්. ඒ නිසා ඔබ ඊටම ශ්‍රද්ධාවෙන්, ඊටම ඕනකමින් අද මේ දේශනාව ශ්‍රවණය කරා හෝරාවක පමණ කාලයක්. ඉතින් මේ දේශනාව සිද්ධ කරලා දෙන්නට කියලා අපිට ආරාධනා කර සිටියේ කැනඩාවේ කැල්ගරි නගරේ ජීවත් වෙන අපේ සදහවත් පින්වත් පිරිසක්. ඒ පින්වත් පිරිස මේ පින්කම එම විහාරස්ථානය මුල් කරගෙන මාසිකව සිද්ධ කරනවා ධර්මානුශාසනා විවිධ සායනහන්සලගේ. ඉතින් අද ඉනෝකා දසනායක මහත්මිය, කසුන් දසනායක මහත්මයා ඇතුළු ඒ පවුලේ අය දායකත්වයේ අරගෙන බොහොම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කම සිද්ධ කළා. ජනවාරි මාසේ 13 වෙනිදාට යෙදුණු තමන්ගේ ජන්මදිනයට ආශිර්වාද ලබා ගන්නට පවුලේ හැම දෙනාටම යහපතක්, දරුවන්ගේ අධ්‍යාපනය වගේම ධර්ම මාර්ගයට ඒ දරුවෝ යොමු වේවා කියන උදාර සිත ඇතුව තමයි ඒ පින්වත් පිරිස මේ ධර්මානුශාසනාව සිද්ධ කළේ. රැස් කර ගන්නට යෙදුණු සියලුම පින් කුසල් දෙවියන් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආශිර්වාදය ඇත්තන්ට ලැබේවා. කරදර දුරු වේවා, බාධක දුරු වේවා, සියලු යහපත උදා වේවා,
සියලුම දෙවිවරු එයත්න්ගේ ප්‍රාර්ථනාවන් සඵල කරගන්නට උපකාර කරත්වා උතුම් මමා මහා නිර්වාණ ධර්මයම අවබෝධ කරගනිත්වා කියන සිත ඇති කරගෙන කවුරු සාදු කියලා දෙවියන්ට පින් දෙමු. ඒ වගේම එයත්න් නමින් මේ භවයේදී වගේම සසර ගමනේ මිය ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අත් වේවා. පූජනීය අපේ චන්දාන් සායන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය නමින් අපවත් වෙච්ච ගුරු දේවෝත්තමයාණන් වහන්සේලා ඇතුළු සියලු මිය ගිය නෑයන්ටත් ඒ දායක ඇත්තන් නමින් මිය ගිය සියලු දෙනාටත් ඒ වගේම මේ වසංගතය නිසා මිය ගිය සියලු දෙනාටත් නිවන් දකින්නට මේ පින් කුසල් පාරමී වේවා. අවසාන වශයෙන් අපිට මේ භවයේ පුරාම සත්පුරුෂයන්ගේ ඇසුර, කල්යාණ මිත්‍රයින්ගේ ඇසුර ලැබේවා. උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නට ලැබේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණය කරගෙන මේ භවය තුලදීම හෝ තාම ඉක්මන් නුදුරු භවයකදී උතුම් තථාගත ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්න මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. හැම දිනටම තෙරුවන් සරණයි.